තුනුරුවන් වන්දනා කිරීම මොනතරම් මහත්ඵල මහානිසංසදායක කුසලයක්ද කියන බව පිරි නිවියා වූ බුදුරජාණන් වහන්සේට වන්දනා කළත් ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කළත් ඒ කුසලේ නම් කිසිම අඩුවක් නැහැ කියලා. සුදා පිණ්ඩිය මහරහතන් වහන්සේගේ අපදානෙමුත් පරප්‍රසාදක මහරහතන් වහන්සේගේ අපදානෙමුත් පිඬුසිඟා වඩින භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ සැඬොල් මහලු කාන්තාවගේ කතාවෙනුත් ධාතුන් වහන්සේ වන්දනා කරන්න වැටකොළු මල් 4ක් කඩාගෙන ගියපු දුප්පත් කාන්තාවගේ කතාවෙනුත් අපිට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සදහැසිත උපදවාගෙන යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවාද ඒ වන්දනාවේ කිසිම අඩුවක් නම් නැති බවයි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතර වීමේ පරමාර්ථයත් ඇතුවයි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන පූර්ණා රණසිංහ මහත්මිය විසින් විශේෂයෙන් තමන්ගේ ආදරණීය දෙමව්පිය දෙපළටත් දයාබරණීය ස්වාමි පුරුෂයන්න්ටත් සහෝදරියන් තිදෙනාටත් දියණිවරුන් තිදෙනාටත් ඒ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්නතුනි, ධර්මය දානය කිරීමේ උතුම් කුසල කර්මයනුත් සද්ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල කර්මයනුත් ඒ උතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තුනුරුවන් වන්දනා කිරීම මොනතරම් මහත්ඵල මහානිසංසදායක කුසලයක්ද කියන බව අපේ පින්නතුන්ට පැහැදිලි කරන්න. පින්නතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම විහාරයෙන් නික්මිලා බරණැස් නුවර බලා වඩින අතරමඟ තෝදෙය්‍ය කියන ගමක් සමීපයේ පිහිටපු දේවාලයක් ළඟ භාග්‍යතුන් වහන්සේ නතර වුණා. නතර වෙලා ඒ ළඟ ගොවිතැන් කටයුතු වල නිරත වෙලා හිටපු බ්‍රාහ්මණෙක් අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට පෙන්නලා ආනන්දයන් වහන්සේට සඳහන් කළ ආනන්ද අර බ්‍රාහ්මණයට මම කතා කරනවා කියලා කියන්න කියලා. පින්නතුනි, ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ඒ ගොවිතැන් කරන බ්‍රාහ්මණයා ළඟට ගිහිල්ලා බ්‍රාහ්මණය තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට කතා කරනවා කියලා මතක් කළා. බ්‍රාහ්මණයා තමන්ගේ කටයුතු නතර කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව එතන තිබුණ දේවාලයට වන්දනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගෙන් අහනවා, බ්‍රාහ්මණය, කුමක් අරමුණු කරගෙන ඔබ මෙතන වන්දනා කළාද කියලා. බ්‍රාහ්මණයා සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මගේ පරපුරේ අය වන්දනා කරපු තැනක් මෙතන. මෙතන චෛත්‍යයක් පිහිටලා තිබුණ ස්ථානයක් කියලා මම හිතනවා කියලා සඳහන් කරාම අපේ භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණයාට සඳහන් කළා, බ්‍රාහ්මණය, මේ ස්ථානයේ වන්දනා කරලා ඔබ සිද්ධ කරගන්නේ මහත් වූ යහපතක්. එහෙම සඳහන් කරාම ඒ කාරණාව අහගෙන හිටපු භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ මේ ස්ථානයේ වැඳීම ගැන මේ බ්‍රාහ්මණයට ප්‍රශංසා කරනවා. මොන හේතුවක් නිසා මේ ස්ථානයට වන්දනා කිරීම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ බ්‍රාහ්මණයට ප්‍රශංසා කළාද කියලා උන්වහන්සේලා කල්පනා කළා. ඒ වෙලාවේ
අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාගේ දැනගැනීම පිණිස ගටීකාර සූත්‍රය දේශනා කරලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ දෙවියන් සහ මිනිසුන් දෙගොල්ලම එකතු වෙලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කරලා යොදුනක් තරම් උස ස්වර්ණ වර්ණ වූ මහා චෛත්‍යයක් නිර්මාණය කළා. මේ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ස්වර්ණ වර්ණ වූ චෛත්‍ය රාජානන් වහන්සේත් තවත් චෛත්‍යයකුත් භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් අහසෙහි මවාපාලා බ්‍රාහ්මණය පූජනීය වූ මෙබඳු චෛත්‍යයන්ට වන්දනාමාන කිරීම මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළුවන් මහ පිංකමක් බවත් දේශනා කරලා මහා පරිනිර්වාණ සූත්‍රයේහි දේශනා කළ පරිදි චෛත්‍යයන් ඉදිකිරීම සඳහා සුදුසු පුද්ගලයන් පිනතුනි සඳහන් කරනවා තූපරහ පුද්ගලයෝ කියලා. එහෙම තූපරහ පුද්ගලයන් 4 දෙනෙක් පිළිබඳව මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් කරවන්න සුදුසුයි. පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් කරවන්නත් සුදුසුයි. මහ රහතන් වහන්සේලා උදෙසා චෛත්‍යයක් නිර්මාණය කරන්නත් සුදුසුයි. ඊට අමතරව සක්විති රජු වෙනුවෙන් චෛත්‍යයක් කරන්නත් සුදුසුයි. මේ තමයි තූපරහ පුද්ගලයෝ 4 දෙනා. ඒ පිළිබඳවත් කරුණු දේශනා කරලා චෛත්‍යයන් ගැන විශේෂ විස්තරයකුත් භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවෙම දේශනා කරලා අවසානයේ මෙන්න මේ ගාථාවන්ද භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනා කොට වදාළා. මේ ගාථාවන් පින්නතුනි ධම්මපද පාළියේ බුද්ධ වර්ගයේත් සඳහන් වෙලා තියෙනවා. ඒ ගාථාවන් තමයි පූජා රහි පූජයතු බුද්ධේ යදිච ශාවකී පපංචම සතික්ඛන්තේ තින්න ශෝක පරිද්දවේ තේ තාදිසේ පූජයතු නිබ්බුතේ අකුතෝ භයේ න සක්කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තමපි කේනචි කියන ගාථා රත්නයන් දෙක දේශනා කොට වදාලා. පින්නතුනි මේ ගාථා රත්නයන්ගේ තේරුම අපි මේ වෙලාවේ සරලව කල්පනා කරලා බැලුවොත් සසර දික් කරන තෘෂ්ණා දෘෂ්ටි මාන සංඛ්‍යාත වූ ප්‍රපංචයන් නැති කළා වූ ශෝකය පරිදේවය අවසන් කළ ඒ වගේම රාගාදී ක්ලේශයන් ප්‍රහීණය කරපු නිසා නිමුණා වූ කිසිම හේතුවක් නිසා බයක් නැති එබඳු ගුණයන්ගෙන් යුක්ත වන බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාට පූජා සත්කාර කරනවා නම් යම් කෙනෙක් එයින් ලබන්නා වූ කුසලය මෙන්න මෙපමණකයි කිසිවෙකු විසින්වත් ප්‍රමාණය කරන්න සමත් නැහැ කියලා දේශනා කොට වදාලා. පින්නතුනි පිනක් ප්‍රමාණයක් කරන්න බැරි නම් එයින් ලැබෙන ආනිසංසය ප්‍රමාණයක් කරන්නත් බෑ. පිරිනිවන් පෑව හෝ වේවා ජීවමාන හෝ වේවා මෙවන් මහෞත්තමයන් වහන්සේලාට එක වරක් යම් පූජාවක් කිරීමෙන් ලබන කුසල කර්මය කොච්චරද කියන කාරණාව අපදාන පාළියේ සුදහපිණ්ඩියේ තේරාපදානී මේ විදිහට සඳහන් කරලා තියෙනවා. චතුන් නම්පි දීපානං ඉස්සරං යෝධකාරයේ
ඒකිස්සා පූජනා යේතං කලං නාග්ගති සෝලසිං. පින්නතුනි, සුදහපිණ්ඩිය මහතෙරුන් වහන්සේ සඳහන් කරනවා යමෙක් 2000ක් කොදෙව් දූපත් පිරිවරාගත්ත සතර මහා දිවයිනට රජ වෙනවද? ඒ කියන්නේ පින්නතුනි සක්විති රාජ්‍ය ලබනවද කියන කාරණාව. ආන් ඒ සක්විති රාජ්‍ය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැනි උතුමන් වහන්සේලා උදෙසා සිදු කරන යම් පූජාවක 12 කලාවෙන් එක කලාවක් තරම්වත් වටින්නේ නැති බව මේ ගාථා පාඨයෙන් සඳහන් කරනවා. පින්නතුනි, අපදාන පාළියේම සඳහන් වෙනවා පරප්‍රසාදක තේරාපදානය. පරප්‍රසාදක මහතෙරුන් වහන්සේ පෙර භවයක ගාථා 4ක් කියලා බුදුන් වැඳපු පින නිසා මහා කල්ප 94ක් සතර අපායේ ගියේ නැහැ කියලා. පරප්‍රසාදක මහරහතන් වහන්සේ බුද්ධ වන්දනාව සඳහා එදා යොදාගෙන තිබිච්ච ගාථා 4 අපදාන පාළියේ සඳහන් වෙනවා මේ විදිහට. උසභං පවරං වීරං මහේසින් විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝ දිස්වානප්පසීදති. ශ්‍රේෂ්ඨ වූ අජානීය වූ අති උතුම් වූ මහා වීර වූ මහා ඍෂි වූ දිනන ලද කෙලෙස් රාජ්‍ය සහිත වූ ස්වර්ණ වර්ණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුරුනම් දැක නොපහදින්නේද? හිමවා වා පරිමෙය්‍යෝ සාගරෝව දුරුත්තරූ තතේව ඥානං බුද්දස්ස කෝ දිස්වානප්පසීදති. හිමාලය පර්වතයේසේ ප්‍රමාණයක් කළ නොහැකිද? මහා සාගරයේසේ තරණය කිරීම අති දුෂ්කරද? ඒ බඳුමය ධානය බුදුරජුන්ගේ කවුරුනම් දැක නොපහදින්නේද? වසුධා යතාපමෙය්‍යා චිත්තා වන වටංසකා තත්හේව සීලං බුද්දස්ස කෝ දිස්වානප්පසීදති. මහ පොළොව යම්සේ අප්‍රමේයද විසිතුරු වූ වනලැහැබින් යුක්තද ඒ බඳුමයි සීලය බුදුරජුන්ගේ කවුරුනම් දැක නොපහදින්නේද? අනිල ජෝව අසංකෝබෝ යතහාකාසෝ අසංකියෝ තත්හේව ඥානං බුද්දස්ස කෝ දිස්වානප්පසීදති. මහ සයුරමෙන් නොකැළඹිය හැකිද? යම්සේ අහස ප්‍රමාණය කළ නොහැකිද? එබඳුමයි ඥානය බුදුරජුන්ගේ කවුරුනම් දැක නොපහදින්නේද? පින්නතුනි, පරප්‍රසාදක මහරහතන් වහන්සේ පෙර භවයක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, බුදුරජාණන් වහන්සේගේ ධානය, බුදුරජාණන් වහන්සේගේ සීලය, බුදුරජාණන් වහන්සේගේ ඥානය තමන්ට වැටහුණ ආකාරයෙන් මේ විදිහට බුද්ධාලම්බන ප්‍රීතියෙන් වර්ණනා කර කර බුද්ධ වන්දනාව කරලා තියෙනවා. මේ වන්දනාව කරපු පින නිසා මහා කල්ප 94ක්ම සතර අපායේ ඉපදුනේ නැහැ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකේ ඉපදිලා ශාසනය පිළිබඳව පැහැදීම ඇති වෙලා පැවිදි වෙලා උන්වහන්සේ අරහත්ත්වය ලබනවා.
මේ ජීවිතෙන් අරහත්වය ලබන්න තරම් හේතුවක් බවට පත් වෙනවා මේ ගාථා සජ්ජායනා කර කර චිත්ත ප්‍රසාදයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ වන්දනා කරපු කුසල කර්මය. පින්නතුනි, මේ ධර්ම කාරණාවේ අපි මුලින් සඳහන් කළා. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට වන්දනා කළත්, ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කළත් ඒ කුසලේ නම් කිසිම අඩුවක් නැහැ කියලා. බුද්ධ වන්දනාවේ ශ්‍රේෂ්ඨත්වය නැවත අපට ඉස්මතු කරලා පෙන්නන තව එක තැනක් ධම්මපද පාළියේ සඳහන් කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් අලුයම අවදි වෙච්ච වෙලාවේ තමන් වහන්සේගේ සුපුරුදු මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක ධාතුව බලා වදාළ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැක්කා එක සැඬොල් කාන්තාවක්. ඒ කාන්තාව බොහෝම වයෝවෘද්ධයි. ඇය අද දවසේ මරණයට පත් වෙනවා. මරණයට පත් වුණාගෙන් පස්සේ දුගතියේ උපදින්න තමයි හේතු සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ තැනැත්තිය සුගතියක උපදවන්න හේතු වෙන කුසල කර්මයක් මැය ලව්වා කරවිය යුතුයි කියලා. අන්න ඒ නිසා එදා අපේ භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරයි වැඩ ඉන්නේ. භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට, විශේෂයෙන් රජගහ නුවර නගරයට පිඬුසිඟා වඩින්නේ නැතුව අතුරු මාර්ගයක් ඔස්සේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පින්නතුනි, අර මහලු කාන්තාවත් තමන්ගේ නිවසේ කටයුතු ඉවර කරලා සැරයටියකුත් අරගෙන එදා දවසේ මොනවා හරි ආහාරයක් හොයාගන්න හිතාගෙන භාග්‍යතුන් වහන්සේ වඩින මගටම අවතීර්ණ වෙනවා. ඇය ආහාර හොයාගෙන එන මාර්ගයේම තමයි භාග්‍යතුන් වහන්සේ මේ වඩින්නේ. ඇය මුණ ගැහෙන්න ඕන නිසා. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා දැකපු මේ මහලු සැඬොල් කාන්තාව පාරේ අයින් වෙලා නතර වුණා. භාග්‍යතුන් වහන්සේත් ඇයට මාර්ගයේ ඉදිරියට යන්න ඉඩ නොතබා ඇය අසල ඉදිරියේ භාග්‍යතුන් වහන්සේත් නතර වුණා. මේ වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ මෙතන නතර වුණේ මොන හේතුව නිසාද? උන්වහන්සේට වැටහුණා මේ මහලු කාන්තාවට පිහිටක් වෙන්නයි භාග්‍යතුන් වහන්සේ මෙතන නතර වුණේ. ඒ නිසා මැය ලව්වා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව වැන්ද විය යුතුයි කියලා. මහරහතන් වහන්සේ ඒ මහලු කාන්තාවට කතා කළා. උපාසිකාවනි, ඔබ දන්නවද? ඔබ අසල මේ නතර වෙලා ඉන්නේ සාමාන්‍ය කෙනෙක් නොවන බව. කෝටි ලක්ෂයක් සක්වලට අධිපති මහා පුරුෂ උත්තම රතනය තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මෙතන නතර වුණේ ඔබට අනුග්‍රහ පිණිස. උපාසිකාවනි, භාග්‍යතුන් වහන්සේගේ සිරිපා යුවල වන්දනා කරගන්න කියලා. පින්නතුනි, මහතෙරුන් වහන්සේගේ ප්‍රකාශය ඇහුවට පස්සේ මේ මහලු කාන්තාව සැරයටිය පසකින් තියලා පසඟ පිහිටවල භාග්‍යතුන් වහන්සේ ළඟ වන්දනා කළා. ඒ වන්දනා කරලා නැගිට්ටට පස්සේ භාග්‍යතුන් වහන්සේ නැවතත් පිණ්ඩපාතය සඳහා ගමන් ආරම්භ කළා. ස්වර්ණ වර්ණයෙන් බැබලෙන ෂඩ්වර්ණ බුද්ධ රශ්මී ජාලාවන් විහිදෙන බුද්ධ ශරීරයේ දිහා ඇහි පිය නොහෙලාම ඇය බලාගෙන ඉන්න අතරතුර
මාර්ගයේ ආපු එළදෙනක් තමන්ගේ අඟින් ඇනලා මේ මහලු කාන්තාව මරලා දැම්මා. පින්නතුනි, හිතේ ඒ වෙලාවේ ඇති වෙලා තිබිච්ච චිත්ත ප්‍රසාද කුසලයත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරගත්ත කුසලයත් දෙකම හේතු වෙලා ඇය මරණයත් සමගම නින්දෙන් පිබිදියා වගේ තව්තිසා දෙව්ලොව උප්පත්තිය ලැබු බව සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, දෙව්ලොවදී රන් විමනක් සහිතව 100,000ක් දෙවඟනන් ඇය පිරිවරා ගත්ත කියලා සඳහන් කරනවා. දෙව්ලොවදී තමන්ට ලැබුණ ඒ මහත් වූ දිව්‍ය සම්පත්තිය දැකලා බොහොම ප්‍රීතියට පත්වෙච්ච මේ දිව්‍යාංගනාව කල්පනා කළා මෙවන් මහත් වූ දිව්‍ය සම්පත්තියක් ලබන්න හේතුුනේ මම කරපු මොන කුසල කර්මයේද කියලා. ඒ වෙලාවේ ඇයට දකින්න ලැබුණේ තමන් මරණයට පත්වෙන්න මොහොතකට කලින් මහා මුගලන් මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ දිහා චිත්ත ප්‍රීතියෙන් බලාගෙන හිටපු වෙලාවේ තමන් මරණයට පත්වෙච්ච බවත් මේ තරම් දිව්‍ය සම්පත්තියක් ලබන්න ඒ චිත්ත ප්‍රසාද කුසලයත් වන්දනාමය කුසලයත් හේතුන බවත් දැනගත්ත මේ දිව්‍යාංගනාව කල්පනා කළා මට මෙවන් උතුම් දිව්‍ය සම්පත්තියක් උදා කරලා දුන්න තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද. ඒ මහ උතුමන් වහන්සේ වන්දනා කරගන්න මට අවස්ථාව හදලා දුන්න මහ තෙරුන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨද. ඒ නිසා මහා මුගලන් මහ තෙරුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේට මම වන්දනා කළ යුතුයි කියලා කල්පනා කළා. තමන්ගේ දිව්‍යාංගනාවනුත් පිරිවරාගෙන දිව්‍ය විමානයෙන්ම මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙව් විමන අහසෙම නතර කරලා විමානයෙන් බැහැලා මහතෙරුන් වහන්සේ වැඩ ඉන්න කැලෑවට පැමිණිච්ච මේ දිව්‍යාංගනාව මහමුගලන් මහරහතන් වහන්සේට කතා කරනවා. මහා වීරයන් වහන්සේ, දිව්‍යමය වූ 이르දියට පැමිණිච්ච මම මේ වනාන්තරයේ එකලාව තනියම වැඩ වාසය කරන ෂය කළ ආශ්‍රවයන් ඇති පහ වූ රාගාදී කෙලෙස් ඇති තෘෂ්ණාව රහිත වූ මහත් ආනුභාව ඇති ඔබ වහන්සේට වඳිමි කියලා මහතෙරුන් වහන්සේට වන්දනා කළා. ඒ වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍යාංගනාවගෙන් අහනවා මම වඳින ඔබ කවුද කියලා. දිව්‍යාංගනාව සඳහන් කරනවා ස්වාමීනි, එදා ඔබ වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ පාද වඳින්න කියලා මහලු කාන්තාවකට නියෝග කළා මතකද? ස්වාමීනි, ඔබ වහන්සේගේ නියෝගයෙන් බුදුරජාණන් වහන්සේගේ පාද පද්ම වන්දනා කළ උන්වහන්සේ දිහා බලාගෙන චිත්ත ප්‍රසාදය උපදවා ගත්ත ඒ සැඬොල් මහලු කාන්තාව මමයි. භාග්‍යතුන් වහන්සේ දිහා බොහොම ප්‍රීතියෙන් බලාගෙන චිත්ත ප්‍රසාදයෙන් යුක්තව මම ඉන්න වෙලාවේ එළදෙනක් විසින් ඇනලා මම මරලා දැම්ම ස්වාමීනි. මරණයත් සමගම නින්දෙන් පිබුදුනා වගේ දෙව්ලොව රන් විමානයක මං උප්පත්තිය ලැබුවා. 100,000ක් දිව්‍යාංගනාව මට පිරිවර හැටියට ලැබුණා. 100,000ක් දිව්‍යාංගනාවන්ට වඩා ශරීර වර්ණයෙන් මම පැහැපත් ස්වාමීනි. පිරිවර සම්පත්තියෙන්
මම බොහොම උසස් ස්වාමීනි. මේ මහත් වූ සැපත ලැබීමට මම ලොකු පින්කමක් කළේ නෑ. මේ සැපත ලැබීමට හේතු වුණ කාරණාව නම් පින්නතුන් වහන්සේගේ නියෝගයෙන් මග වඩිනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කරලා උන්වහන්සේ කෙරෙහි ඇති කරගත්ත චිත්ත ප්‍රසාද කුසල මාත්‍රයයි කියලා ඒ දිව්‍යාංගනාව මහතෙරුන් වහන්සේ වන්දනා කරලා නැවත දිව්‍ය ලෝකයටම ගියා. පින්නතුනි, ඒ කාරණාවෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ යම් කෙනෙක් වන්දනාමාන කළොත් ඒ කුසල කර්මය මොනතරම් මහත්ඵලද කියලා. ඒ වගේම තමයි පින්නතුනි, නිතර නිතර බණ අහන ඔබට දැන් මතක ඇති පීත විමාන වස්තුව. විමාන වස්තු පාළියේ සඳහන් වන ඒ විමාන කතාවෙන්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අජාසත්ත මහරජුරුව විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍ය වන්දනා කරන්න එක දුප්පත් කාන්තාවක් වැටකොළු මල් 4ක් අරගෙන චෛත්‍ය දිහා බලාගෙන බුදුගුණ සිහි කර කර ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා වගේ ජීවමාන බුද්ධ සංඥාව උපදවාගෙන මාර්ගයේ ගමන් කරන වෙලාවේ ඇයටත් එළදෙනක් ඇනලා මරලා දානවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ දිව්‍යාංගනාවන් ප්‍රමාණය කෝටි 2.5ක් කියලා සඳහන් කරනවා. මේ දුප්පත් කාන්තාව මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාවක් හැටියට තමයි උපදින්නේ. නමුත් ඒ උපදින දිව්‍යාංගනාව අර කෝටි 2.5ක්ම දිව්‍යාංගනාව රූපයෙන්ද රශ්මි මාලාවෙන්ද සම්පත් වලින්ද හැම කාරණාවකින්ම අභිභවනය කරලා ඉන්නවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ දිව්‍යාංගනාව දැකලා ප්‍රීතියටත් පුදුමයටත් පත් වෙලා ඒ දිව්‍යාංගනාවගෙන් අහනවා, දෙව්දුවනියනි, මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වාගේ පින්කමක් කරලා ලබාගත් කුසල කර්මයක් නිසාද මේ සියලු දෙනාම අභිභවනය කරලා උප්පත්තිය ලැබුයි කියලා. ඒ දිව්‍යාංගනාව සඳහන් කළේ, ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අජාසත්ත මහරජුරුව විසින් හදලා තිබිච්ච චෛත්‍ය රාජානන් වහන්සේ දිහා බලාගෙන බුදුගුණ මෙනෙහි කර කර බුද්ධ සංඥාව උපදවාගෙන මනුස්ස ලෝකේ තියෙන ඉතා ප්‍රසිද්ධ නමුත් කාගේවත් සැලකිල්ලට භාජනය නුන වැටකොළු කියන වැලින් මල් 4ක් කඩාගෙන මං චෛත්‍ය වන්දනාවට ගියා. දෙව් රජතුමනි, මට මේ මල් 4 චෛත්‍යයට පූජා කරගන්න බැරි වුණා. මගදී එළදෙනක් ඇනලා මම මරලා දැම්මා. ඒ මරණයත් සමගම කැඩපතක සේයාරුව මතුවෙනවා වගේ ඒ මොහොතේම මම ඔබ ළඟ උප්පත්තිය ලැබුවා. දෙව් රජාණෙනි, ඒ මල් 4 මට චෛත්‍යයට පූජා කරගන්න බැරි වුණා. යම් හේයකින් ඒ මල් 4 චෛත්‍යයට පූජා කරගන්න මට අවස්ථාව ලැබුණා නම් මං ඔබ ළඟට එන්නේ නැහැ. මීටත් වඩා ඉහළ දිව්‍ය තලයක උපදිනවා කියලා ඒ සඳහන් කළා. පින්නතුනි, මේ දිව්‍යාංගනාවගේ කතාව අහලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ
සියලු දෙවිවරු වෙනුවෙන් මාතලී දිව්‍ය පුත්‍රයාණන්ට ආමන්ත්‍රණය කරලා සඳහන් කරනවා මාතලී පුදුමයි. මේ විසිතුරු වූ කර්මයක විපාකය බලන්න. සුළුවෙන් නමුත් කළ කුසල කර්මය මහත්ඵලයි. තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු කෙරෙහි හෝ සිත පහන් කල්හි දුන්නා වූ දක්ෂිනාව ස්වල්පනං වෙන්නේ නැහැ. මාතලී එන්න සියලු දෙවියන්ටම කතා කරන්න. අපි වඩාත් තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරමු. ධාතුන් වහන්සේලා උදෙසා පුද පූජා පවත්වමු. පසුබට නොවිය යුතුයි. පින් රැස් කිරීම සැපයයි. දෙවියන්ට කතා කරගෙන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විනෝද වීම සඳහා නන්දන උයනට යන්න පිටත් වෙලා හිටපු ගමන නතර කරලා චූලාමණි සෑය ළඟට ගිහිල්ලා එක දිගටම 7 දවසක් ධාතුන් වහන්සේ වෙනුවෙන් පූජා පැවැත්වුවා කියලා සඳහන් කරනවා. පින්නතුනි, සුදා පිණ්ඩිය මහරහතන් වහන්සේගේ අපදානයනුත් පරප්‍රසාදක මහරහතන් වහන්සේගේ අපදානයනුත් පිඬුසිඟා වඩින භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ සැඬොල් මහලු කාන්තාවගේ කතාවෙනුත් ධාතුන් වහන්සේ වන්දනා කරන්න වැටකොළු මල් 4ක් කඩාගෙන ගියපු දුප්පත් කාන්තාවගේ කතාවෙනුත් අපිට පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සදහැසිත උපදවාගෙන යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවද? ඒ වන්දනාවේ කිසිම අඩුවක් නම් නැති බවයි. බණ පොතෙහි සඳහන් කරනවා තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං පලං චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින් බහුන්නං වත අත්තාය uppajjanti තථාගතා යත්ත කාරං කරිත්වාන සග්ගං ගච්ඡanti දායකා. පින්නතුනි, මේ ගාථා රත්නයන්ගෙන් ප්‍රකාශ කරන්නේ තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං. තමන්ගේ හිත සම කරලා පිහිටවන්න පුළුවන් නම් ඒ චේතනාව නිසා සත්‍යෝ සුගතියට යනවා කියලා. මෙතන සිත සම කරලා පිහිටවනවා කියලා සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලෙත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් එක විදිහටම මේ කාරණා දෙකම දකින්න කියලා. පිරිනිවන් පෑවත් ජීවමාන වූ බුද්ධ සංඥාවක් ඉස්මතු කරගෙන තමන් කරන පූජාවත් තමන්ගේ වන්දනාවත් කරන්න කියලා මේ සඳහන් කරන්නේ. කොහොමද පින්නතුනි මේ ජීවමාන සංඥාව අපි අපේ හිතට නගාගන්නේ? නිතර ධර්ම දේශනාවල් වල මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. විහාරස්ථානයකට ගියහම අපිට නිරන්තරයෙන් හැඟෙන්න ඕනේ මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනටයි අපි ඇවිල්ලා ඉන්නේ කියලා. සෑම විහාරස්ථානයකම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරපු කුටියක් තියෙනවා. ඒ කුටිය වර්තමානයේ අපි හඳුන්වන්නේ විහාර ගී කියලා. එහෙම නැත්නම් විහාර මන්දිරය කියලා. වන්දනාවට යන සදහැවත් පිරිස් විහාර මන්දිරයේ ඇතුළට ගිහිල්ලා දැකලා බලලා වඳින්න හරි කැමතියි. නමුත් පින්නතුනි,
ජීවමාන බුද්ධ සංඥාව නම් තියෙනවද කියන කාරණාව ප්‍රශ්නයක් තමයි. ඔබ හිතලා බලන්නකෝ. දැන් මේ ප්‍රකාශ කරපු කරුණු හැම තැනම සඳහන් කළෙත් මේ ගාථාරත්නයෙන් සිහිපත් කරන්න යෙදුනෙත් හිත සම කරන්න පුළුවන් නම් ඵලය සමානයි කියලා. අර වැටකොළු මල් පූජා කරපු කාන්තාව ගැන කල්පනා කරලා බලන්න. ඒ කාන්තාව චෛත්‍ය දිහා බලාගෙන බුදුගුණ මෙනෙහි කර කර ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන තමයි චෛත්‍ය ගාවට යන්නේ. සත්තු ශරීර මුද්දිස්ස භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රු ශරීරයයි මං අරමුණු කළේ. ඒ කියන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේවයි අරමුණු කරලා තියෙන්නේ. එහෙමනම් අපිත් මේ විහාර මන්දිරයේ ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දානි හෝ වේවා මල් හෝ වේවා වෙනත් කිසියම් පූජා භාණ්ඩයක් පූජා කරන්න යනවනම් පූජාවක් කරන්න යනවනම් අපිත් ඒ සංඥාවට ගියොත් නේද පින්නතුනේ අපිටත් මහත් ඵල වෙන්නේ. ඒ සංඥාවෙන් විහාරගේ ඇතුළට යනවනම් අපි හිතලා බලන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඇතුලේ වැඩ ඉන්නවනම් අපි කොහොමද මේ මන්දිරයේ ඇතුළට යන්න ඕනේ? දැන් ජීවමානව වැඩ ඉන්නවා කියන සංඥාව අරන්නේ මේ යන්නේ. එහෙම වුණොත් අපට පුළුවන්ද ගිය ගමන්ම මේ කුටියේ දොර අරින්න? ජීවමාන සංඥාවක් තියෙනවා නම් ඔබට මතක ඇති ධර්ම දේශනාවල් වලින් සඳහන් කරනවා යම් කෙනෙක් මහරහතන් වහන්සේලා මුණ ගැහිලා ස්වාමීනි කෝ භාග්‍යතුන් වහන්සේ කියලා අහපු වෙලාවට උන්වහන්සේලා උත්තර දෙන්නේ ආන් අර දොර වහලා තියෙන කුටියේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ආලින්දයට ගිහිල්ලා උගුර පාදලා 3 වතාවක් දොරට තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි කියලා සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ අපි දොරට තට්ටු කරනකොට නැගිටලා දොර අරින්න වඩින්නේ නැහැ දොර ළඟට. එහෙම වෙනවනම් එහෙම වුණොත් සඳහන් කරනවා පින්නතුනි දොර ළඟ ඉන්න පුද්ගලයාගේ හිස ගැලවිලා බිම වැටෙනවා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කවදාවත් නැගිටින්නේ නැහැ ආසනෙන්. එහෙම වෙන්න හේතුව තමයි අපි වගේ කෙලෙස් සහිත පුද්ගලයෙක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ආසනෙන් නැගිට්ටොත් ඒක අපට දරා ගන්න බැරුව යනවා. භාග්‍යතුන් වහන්සේගේ ඒ නිමක් නැති මහ ගුණය අපිට ඔරොත්තු දෙන්න තු වෙනවා. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒක හොඳටම දන්නවා. දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනුවෙන්වත් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නැගිටින්නේ නැහැ. එක්කෝ දොර ඇරෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම නැත්නම් දොර දිහාට භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරනවා. ඒත් එක්කම දොර විවෘතයි. මේ දොරට තට්ටු කරන තවත් ක්‍රම තියෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. මොකද දොරට තට්ටු කරන විදිහෙන් බුදුරජාණන් වහන්සේ දන්නවා කවුද දොර ළඟ ඉන්නේ කියලා. ඒ කොහොමද කියලා සඳහන් කළොත් නැවත දොරේ ඉහළින්ම තට්ටු කළොත් දෙවිවරු වැඩලා බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. දොරේ මැදින් තට්ටු කළොත් මිනිස්සු ඇවිල්ලා කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. දොරේ යටින් තට්ටු කළොත් නාගලෝකෙන් ඇවිල්ලා කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. කවුරු ඇවිල්ලා ඉන්න බව දැනගත්තත් භාග්‍යතුන් වහන්සේ ආසනෙන් නැගිටින්නේ නැහැ. දොර ඇරෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. ඒකයි අර රහතන් වහන්සේලා සඳහන් කරන්නේ ආලින්දයට ගිහිල්ලා උගුර පාදලා 3 වතාවක් තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි කියලා. එතකොට දැන් මේ විහාර මන්දිරයට ඇතුල් වෙන අපි දොරට තට්ටු කරලා උගුර පාදලා දොර අරිනවද කියලා කල්පනා කරලා බලන්නකෝ. එහෙම කාරණාවක් පින්නතුනි කීයෙන් කී දෙනා ළඟද තියෙන්නේ?
පයේ පෑගුණ වැලි ටික පාපිස් එක පිහලා ඉවත් කරගෙන යන්න තරම්වත් කාරුණික බවක් බොහෝ දෙනා ළඟ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට යා යුතු පිළිවෙල මොකක්ද කියන කාරණාවත් බෞද්ධ කියන අපි කීයෙන් කී දෙනාද දන්නේ කියලා ආපහු හිතලා බලන්න වටිනවා. පින්නතුනි, මහා කරුණාව කියලා කියහම ඒ මහා කරුණාවෙන් නිමක් නැහැ. මේ මන්දිරයේ ඇතුළට අපි යනකොට පිරිසිදු වෙලා යන්න කල්පනා කරගන්න එක හරි වටිනවා. හොඳට නාගෙන දාඩිය කුණු දුගඳ ඉවත් කරගෙන තමන්ට තියෙන විදිහේ හොඳ ඇඳුමක් ඇඳගෙන කෙස් වැවිලා තියෙන කෙනෙක් නම් මනාව කෙස් පීරගෙන කෝටි ලක්ෂයක් සක්වලේ අති ගෞරවනීයම මහා පුරුෂෝත්තම රතනයේ ළඟට යන්නේ කියන චේතනාව හිතේ ඇතිව ඒ සඳහා සුදුසු ආකාරයකින් ඇඳගෙන මේ මන්දිරය ඇතුළට ඇතුල් වෙනවා නම් කොච්චර වටිනවද? ඒ හැම හේතුවක්ම පින්නතුනේ අපට කුසල් රැස් වෙන ආකාරයක්නේ. මේ වෙලාවේ නැත්තම් අද දවල් විහාරයට යන්න උවමනාවක් යෙදිලා තියෙනවා. එහෙමනම් මම හවස් වෙනකන් නාගන්න පරක්කු වුණත් විහාරයට යන්න ඕන නිසා මම නාගන්නවා. එතකොට හවස් වෙනකන් නාන්න නැතුව ඉන්න පුළුවන් කෙනා ඊට කලින් නාගන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ නිසානේ. එහෙමනම් මේ නාලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ නිසා. ඒක මහ පිංකමක්. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙනුයි ගත පිරිසිදු කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟට යා යුතු නිසයි රැවුල බාලා තියෙන්නේ. කෙස් ටික කපාගෙන තියෙන්නේ. මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න ඕන නිසයි සුදුසු ගැළපෙන ඇඳුමක් ඇඳගෙන තියෙන්නේ. පින්නතුනි, එහෙම හිත හිතා කරන මේ හැම කාරණාවක්ම අපට පින් සිද්ධ වෙන කාරණානේ. බලන්න කොයි තරම් කුසල් රැස් කරගන්න අවස්ථාවල් අපිට තියෙනවද කියලා. පින්නතුනි, අපි නාගන පිරිසිදු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියත් භාග්‍යතුන් වහන්සේට දැනෙන අපෙන් වහනය වන දුර්ගන්ධය කොච්චරද? ඒක ගැන හිතන්නේ නැති අපි මේ ශරීරයේ තුවාලයක් හැදිලා හරි වෙනත් කිසියම් හේතුවක් නිසා හරි කෙනෙකුගේ ශරීරයෙන් දුර්ගන්ධයක් මතුවෙනවා නම් අපි නහය අකුල ගන්නවා. ඒ පුද්ගලයා දිහා පිළිකුල් සහගත විදිහට, අවමන් සහගත විදිහට බලනවා. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ අපි දිහා එහෙම බැලුවොත් අපි හැමෝම දිහා භාග්‍යතුන් වහන්සේ කොයි තරම් පිළිකුල් සහගත විදිහට බලයිද? මම එහෙම සඳහන් කළේ තුවාල ඇතුව බුදුරජාණන් වහන්සේ ළඟට එන හින්දා නෙමෙයි. නොනා භාග්‍යතුන් වහන්සේ ළඟට එන හින්දාත් නෙමෙයි. නාලා පිරිසිදු වෙලා සුවඳ ගල්වලා අලුත් ඇඳුම් ඇඳලා මනාව සැරසිලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියත් අපේ චිත්ත සංතානය තුළ තියෙන කෙලෙස් කොපමණද? විවිධ ආකාරයේ විවිධ ක්ලේශයන්ගෙන් ආකූලයි අපි. කෙලෙස් වලින් අභ්‍යන්තරයේ කුණු වෙලා තියෙන්නේ අපි. අඩු නෑ කෙලෙස්. එන්න වැඩි කෙලෙස්.
ඒ කෙලෙස් නිසා අභ්‍යන්තරයේ කුණුවීම නිසා හමන දුර්ගන්ධය තුවාලයකින් හමන දුර්ගන්ධයට වඩා බොහොම පිළිකුල් සහගතයි. නමුත් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව නිසා මහා කරුණාව නිසා කෙලෙස් සහිත අපි එනකොට නහය අකුල ගන්නෙ නෑ. අපේ පූජාව ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපේ වන්දනාව නොඉවසන්නේ නෑ. පූජාව පිළිගන්නවා. වන්දනාව ඉවසනවා. කුටිය ඇතුළට එන්ඩ ඉඩ දෙනවා. අවසානය අපිට දහම් දේශනා කරලා කරුණු පෙන්නලා සතුටු කරවලා සමාදන් කරවනවා. කරුණු අවබෝධ කරවලා සතුටු කරවලා සමාදන් කරවලා ඒ කෙලෙස් ඉවත් කරගන්න නැති කරගන්න දුරු කරගන්න පුච්චලා දාන්න මග කියලා දෙනවා. මහා කරුණාවෙන්. එවන් වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ඒ ජීවමාන බුද්ධ සංඥාව උපදවාගෙන අපට යන්න පුළුවන් නම් ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන් නම් මොන තරම් මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළුවන්කම අදත් තියෙනවද? අපේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින්ම අදිෂ්ඨාන කළා මගේ ශරීරයෙන් මෙන්න මේ ආකාරයේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න ඕන කියලා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදිහටම ඒ ධාතුන් වහන්සේලා සියල්ලම ඒ ආකාරයෙන්ම ඉතුරු වුණා. ඇයි භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න අදිෂ්ඨාන කරන්න ඇත්තේ? දැන් කාරණාව අපිට පැහැදිලි. සිත පහදවාගෙන සර්වඥ ධාතුන් වහන්සේ නමක් ළඟ යම් කෙනෙක් යම් පූජාවක් මනාව සම්පූර්ණ කරගත්තොත්, යම් කෙනෙක් බුද්ධ වන්දනාවක් කෙටියෙන් නමුත් හිත පහදවාගෙන සිද්ධ කරගත්තොත්, ඒ පුද්ගලයා කොයි තරම් ආනිසංස ලබලා තියෙනවද කියන බව අපේ සසර සැපය උදෙසා, අපේ නිවන උදෙසා ධාතුන් වහන්සේලා ඉතුරු කරලා තියලා භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් පිරිනිවන් පෑවා. පින්නතුනි රූපකයෙන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවත් ශාරීරික ධාතුන් වහන්සේලා යම් තැනක වැඩ ඉන්නවා කියලා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ එතන වැඩ ඉන්නවා කියන එකයි. ආන් එහෙමනම් ඒ ජීවමාන බුද්ධ සංඥාව අරමුණු කරගෙන අපි පූජාව මනාව සම්පූර්ණ කර ගන්නවා නම් එදා වගේම අදත් මහත්ඵල මහානිසංසදායක කුසල් අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සත්පුරුෂයනි, මේ ලැබිලා තියෙන අවස්ථාව කොයි තරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්ද? ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නව නම් මේ සංසාරේ අපි කොයි තරම්නම් අසරණද? සංසාරේ කියන හිරගෙදර බරපතල වැඩ සහිතව අපි අපේ ජීවිතය ගෙවනවා. නමුත් කාමය නිසා, රාගය නිසා, එහෙම නැත්නම් මේ පංචකාම තෘෂ්ණාව නිසා අපි බරපතල වැඩ සහිතව සංසාරයේ නැමැති හිරගෙදරේ දුක් විඳිනවා කියන කල්පනාවක් අපිට නැහැ. සසර හිරගෙදර ගැන කතා නොකර
සාමාන්‍යයෙන් මේ ලෝකේ අපි කතා කරන හිරගෙවල් තියෙනවා. සමහර වැරදි කරපු අය නඩු විභාග වලින් පස්සේ බරපතල වැඩ සහිතව අවුරුද්දකට 2කට 3කට 6කට 10කට සමහර වෙලාවට ජීවිත කාලය පුරාම හිරගෙදරට තීරණය වෙනවා. ඒ තීරණය වුණ මිනිස්සුන්ට බරපතල වැඩ සහිතව කියලා කීවත් හිරගෙදරින් එළියේ ඉන්න මිනිස්සු යම් තරම් වැඩ කරනවද පින්නතුනි ඒ ඇතුලේ ඉන්න පුජ්‍යලයට ඒ තරම්නම් බරපතල වැඩ නෑ මං හිතන්නේ. හැබැයි එළියේ ඉන්න මිනිස්සු හිරගෙදර ඇතුලේ ඉන්න මිනිස්සු තරම් ඒ මිනිසුන්ට වඩා බරපතල වැඩවල යෙදිලා ඉන්න බව මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. හේතුව තමයි පංචකාමයේ පිළිබඳව තියෙන තෘෂ්ණාව නිසා. අවුවෙන් පීඩා විඳිනවා. බැස්සෙන් පීඩා විඳිනවා. සීතලින් පීඩා විඳිනවා. මැසි මදුරුවන්ගෙන් පීඩා විඳ විඳ වැඩ කරනවා. පින්නතුනි අර හිරගේ ඇතුලේ ඉන්න පුජ්‍යලයට මීට වඩා නිදහසක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? හේනට වෙලා කුඹුරට වෙලා මහ පූට කවුවේ උදේ ඉඳලා රෑ වෙනකන් අවුවේ පිච්චි පිච්චි දාඩිය වගුරුවා ඔබ කරන වැඩ කන්දරාව මොනව නිසාද? අඹුව නිසා, දරුවෝ නිසා, ජීවත් වෙන්න ඕන නිසා, ගේ දොර අවශ්‍යතා සපුරගන්න ඕන නිසා, තවත් තියෙන නොයෙක් බලාපොරොත්තු මුදුන්පත් කරගන්න ඕන නිසා නෙමෙයිද අපි මේ වැඩ කරන්නේ. එහෙම වැඩ නොකර ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙම නොකර ඉන්න තිබුණා නම් හොඳ වුණාට නොකර හිටියා කියලා මේ තියෙන අවශ්‍යතා බලාපොරොත්තු ටික සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා යම් කාරණාවක් සම්බන්ධයෙන් තියෙන ඒ බලාපොරොත්තුව ඔබ මහා ව්‍යසනයකට පත් කරනවා. මහා කරදර රාශියකට පත් කරනවා. මහා දුක් ගොඩකට ඔබ ඇදලා දාලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? සමහර අය මහ වරුසාවෙත් වැඩ කරනවා. සීතලේ පින්නේ අනුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් රෑ දවල් දුක් විඳින අය කොච්චර ඉන්නවද? ඒ වෙලාවට මැසි මදුරුවන්ගේ කරදර කොයිතරම් විඳින්න සිද්ධ වෙනවද? මහන්සි වෙලා ඉගෙනගෙන රැකියාවක් හොයාගෙන බොහෝ දෙනෙකුගේ යටතේ බැනුම් අහහ නොයෙක් නීති රීති වලට කොටු වෙලා අඩන් තේට්ටම් වලට ලක් වෙමින් මේ වැඩ කරන්නේ මොනව නිසාද? කවුරු නිසාද? වෙනතුනේ හිතලා බලන්න. මේ කාම සම්පත් නිසා. එහෙම වැඩ කරලා උපයන මුදල මදි වෙච්චහම රැකියාව අතරේ කොයිතරම් හොරකම් කරනවද? රැකියාව අතරේ කොයිතරම් වංචා කරනවද? ඒ රැකියාව තුල මොනතරම් අල්ලස් ගන්නවද? දූෂණ ක්‍රියාවල කොච්චර යෙදෙනවද? ඒ තුලින් මොනතරම් අකුසල් රැස් කරනවද? මේ අකුසල් කන්දක් රැස් කරන්නේ සමහරලාට උදේ ගෙදරින් ගියපු පුජ්‍යලයා යම් අකුසල් ප්‍රමාණයක් අරගෙන එතෙන්ට ගියාද ඔබ හොඳට හිතලා බලන්න
හවස ගෙදර එනකොට ගෙනියපු අකුසල් අඩු වෙලා දෙන්නේ. එහෙම නැත්නම් ගෙනිච්චට වඩා අකුසල් අරගෙන දෙන්නේ කියලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ පංචකාමයේ නිසා. ආන් ඒ නිසා පින්නතුනි මේ සංසාර හිරගෙදර අපි විඳින දුක්ඛන්දරාවේ ස්වභාවය පංචකාමයෙන් වැහිලා තියෙන නිසා අපිට ඒක දුකක් කියලා තේරෙන්නේ. දුකක් බව තේරෙනවා. මේ දුක් විඳින්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මේකට තව විසඳුමක් තියෙනවද කියලා කල්පනා කරන්න මානසික තත්ත්වයක් නැහැ. එහෙම වැඩ කර කර ඉඳලා මැරිලා දුගතියකටම තමයි තීරණය වෙන්නේ. මෙවන් දුක්ඛදායක සංසාර ගමනක අපිට සුගතිය දකින්න සුගතියේ පහස හොයාගන්න තියෙන උතුම් අවස්ථාවන්ගෙන් එකක් තමයි තුනුරුවන් වන්දනා කරන එක. හිත පහදවාගෙන හිත සම කරගෙන මනාව තුනුරුවන් වන්දනා කරගෙන කොයි තරම් කුසල් රැස් කරගන්න අපට පුළුවන්ද? වර්තමානයේ තියෙනවා භයානක වසංගත තත්ත්වයක්. වසංගතයේ ඉවර වෙන කාලයක් ගැන නිශ්චිතයක් නැහැ. වසංගතයට හරි හැමම් බෙහෙතක් නැහැ. ළමා වයසෙත් මැරෙනවා. තරුණ වයසෙත් මැරෙනවා. මැදි වයසේ අයත් මැරෙනවා. සැඳෑ සමයේ ඉන්න අයත් මැරෙනවා. ධර්මය දකින්න හොඳම අවස්ථාවක අපි ඉන්නේ. පින්නතුනි විසඳුමක් නැත්තම් බේරෙන්න ක්‍රමයකුත් නැත්තම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමය තමයි අපිට අනුගමනය කරන්න තියෙන හොඳම ක්‍රමය. නිවැරදිව තිසරණ පිරිසිදු කරගෙන පන්සිල් මත පිහිටන්න. සිල් මත පිහිටියා වූ ඔබ දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරගන්න. හිතේ ශ්‍රද්ධාවෙන් තුනුරුවන් වැඳගන්න. නමුත් තාමත් අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. තුනුරුවන් ශ්‍රද්ධාවෙන් වන්දනා කරගත්තාම නිවන් දකින්නතුරු සසර ගමන කොයිතරම් සුවපත් කරගන්න පුළුවන්ද කියන කාරණාව මෙවන් දේශනාවල් වලින් මේ විදිහට පැහැදිලි කරලා දුන්නත් තෘෂ්ණාවෙන් බරිත වෙච්ච මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ වඳින්න දවසකට විනාඩි 10ක් වෙන් කරන්න කාලයක් නැහැ. බණ අහන සමහර අය හිතන්නේ අද වෙනකොට සුමාන කීයකින් බුදුන් වැන්දේ නැද්ද කියලා. මාස කීයකින් බුදුන් වැන්දේ නැද්ද කියලා. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් උදා වෙනකොට එක වයස් සීමාවක් පහු කරලා නැවත අලුත් උපන්දිනයකට පය තියෙනකොට ඔබ හිතලා බලන්න පහුගිය අවුරුද්දේ මං කොයිතරම් ප්‍රමාණයක් බුදුන් වැඳලා තියෙනවද? ඒ වන්දනා කරපු අවස්ථාවන් කීයෙන් කීයක හිත සම කරගෙන හිත පහදවාගෙන බුදුන් වැන්දද? ගිය උපන්දිනේ ඉඳලා මේ උපන්දිනේට එනකොට ඔය අතරතුර කී පාරක් බුදුන් වැඳලා තියෙනවද? හිතලා බලන්න. ආන්ගේ කරුණ හිතලා ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කාලය මදි කියන කාරණාව පින්නතුනි උත්තරයක් නෙමෙයි. විභාගයක් ලියන්න ගියපු ළමෙක් ප්‍රශ්න පත්‍රයේ භාගයට ලියලා ඇවිල්ලා කියනවා මට තව ලියන්න තිබුණා. තිබුණ ප්‍රශ්න වලට උත්තරයක් දන්නවා. ඒ වුණාට කාලෙ මදි වුණා කියලා. මට ලියන්න පුළුවන්කම තිබුණත් ප්‍රශ්න ටිකේ උත්තර දැනගෙන හිටියත් මට ලියාගන්න බැරි වුණා නම් මට ලකුණු හම්බෙන්නේ නැහැ නේ බැරි වෙච්ච ටිකට. එහෙමනම් මේ තියෙන නිමක් නැති වැඩ අතරේ මේ පින්කම් කරන්න කොහෙද කාලයක් කියලා අපි ඇහුවට පින්නතුනි
අපිට වෙනම කාලයක් කවුරුවත් දෙන්නේ නැහැ. අපිම දක්ෂ වෙන්න ඕනේ මේ පැය 24 ඇතුළෙන් තමන් වෙනුවෙනුත් කාලයක් වෙන් කරගන්න. ආන් එහෙම කරගෙන ශ්‍රද්ධාවෙන් තුනුරුවන් වැඳගෙන තිසරණ පිරිසිදු කරගෙන පන්සිල් ආරක්ෂා කරගන්නවා නම් යම් කෙනෙක් ඔවුන්ට හරි සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් වෙන බවත් අති දීර්ඝ කාලයක් දුගතියෙන් මිදිලා සුගතියේ ඉපදිලා සුගති සංඛ්‍යාත සැප විඳින්න මේ ලෝකේ අපිට කොයිතරම් වාග්ය වාසනාව තියෙන කාලයකද අපි මේ ඉන්නේ. හෙට දවසේ මැරිලා වැටෙන්න ඉස්සරලා අද හවස මැරිලා යන්න ඉස්සරලා වහවහ සිත පහදවාගෙන තුනුරුවන් වන්දනා කරන්න. එයින් ලබන කුසල කර්මය ඔබ සුවදායක තැනක උපද්දවයි. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ඔබ ගැන සත්‍ය වැටහිලා ඔබට මේ සසර ගැන වැටහිලා මේ ලෝකෙට ආපු කාරණාව මොකක්ද කියලා ඔබට වැටහිලා කළ යුත්තේ මොනවද කරන්නේ මොනවද කියන කාරණාව වැටහිලා කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ අත්හරිමින් ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරගෙන බොහොම සතුටින් මරණය දකින්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන පූර්ණා රණසිංහ මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන් තමන්ගේ ආදරණීය දෙමව්පිය දෙපළටත් දයාබරණීය ස්වාමි පුරුෂයන්න්ටත් සහෝදරියන් තිදෙනාටත් දියණිවරුන් තිදෙනාටත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමින් ඒ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පූර්ණා රණසිංහ මහත්මියටත් පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරපු මේ සියලු දෙනාටමත් දේශකයන්න් වහන්සේ හැටියට අපටත් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලැබේවා. ඒ අවවාද අනුශාසනා ඉවසන්ඩ එදාට නිහතමානී සිත් පහළ වේවා. පාප මිත්‍රයන් හිරුදුටු අඳුරුසෙයින් ජීවිතේ දුරින්ම දුරු වේවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල තිසරණේ එදාටත් අවබෝධ වේවා. ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන හැම භවයකම ප්‍රමුඛස්ථානයේ අරගෙන දම්පැන් පූජා කරන්න ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ සියලු දෙනාටම හේතු වේවා කියලා එතුමිය විසින් පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. ඊට අමතරව සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේ, සනංකුමාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේ, ගටීකාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේට සහ තිස්ස මහා බ්‍රහ්මරාජයන් වහන්සේටත් සුද්ධාවාස වාසීයෝද බ්‍රහ්මලෝක වාසීයෝද දිව්‍යලෝක වාසීයෝද සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාටත් මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේටත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් සතරවරන් දෙවි මහ රජවරුන්ටත් ආකාශස්ත භූමස්ත අනිකුත් සියලුම සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාටත් එතුමිය රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසය අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. උන්වහන්සේලාත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පූර්ණා මහත්මියගේ උතුම් ප්‍රාර්ථනා සියල්ලත් ප්‍රාර්ථනීය ආකාරයෙන්ම
මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.